අයිබෝවන් මම හේමාල් සංකර. අදත් පිළිගන්නවා අපේ YouTube channel එකට වැදගත් වීඩියෝ එකක් සමගින් මම ඔබලාව හමු මේ පොරොන්දුව ඉටු කරමින් අදත් මම ඔබලාට ආවා. ඉතින් මම කට්සයි කාර්යවල මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකරු සහ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනවා. ඉතින් අපිට තියෙන මේ ටිකේ තියෙන ගැටලුවක් තමයි මේ COVID-19 කියන වෛරස් වසංගතය. ලංකාවට විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයටම බලපාලා තියෙන මේ වෛරස් වසංගතය නිසා විශේෂයෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර වගේම මහා පරිමාණ ව්‍යාපාර වලට මේකෙන් සෑහෙන ප්‍රශ්නයක් සහ ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ අපේ විෂයට අදාළ කාය වර්ධන මධ්‍යස්ථානය කොහොමද COVID-19 වෛරසයෙන් පස්සේ අපි ඒකට සූදානම් වෙන්නේ කියන දේ ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් මගේ සහායට අද මේ වීඩියෝ එක කරන්න මෙතනට ඇවිල්ලා ඉන්නවා අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ලක්ෂ්මන් වසන්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වීගමුව ශාඛාවේ. ඉතින් මම සර්ව ආයුබෝවන් කියලා පිළිගන්නවා සර්. ඒ වගේම තමයි වීගමුව මහරෝහලේ වෛද්‍ය නාමල් විජේසිංහ මහතුමාව ආයුබෝවන් සර්. අපේ සම්ප්‍රදායකත්වයේ වශයෙන් මේ දෙපළ මාත් එක්ක කටයුතු කරනවා. විශාල දැනුම් සම්භාරයක් සහ එක්ස්පීරියන්ස් එක අපි කියනවා මේ අත්දැකීම් සම්භාරයක් හිමි වෛද්‍යතුමෙකු සහ PHM මහත්මිය තමයි මාත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි අටුවා ටික නැතුව අපි ප්‍රශ්නෙට යමු. කොහොමද කාය වර්ධන මධ්‍යස්ථානය විශේෂයෙන් සුළු හෝ මධ්‍ය පරිමාණ හෝ මහා පරිමාණ කාය වර්ධන මධ්‍යස්ථානය ලංකාව තුළ ඇති COVID වසංගතයෙන් පෙර සහ පසු කොහොමද අපි වෛරසයෙන් බිඳෙන්න කොහොමද කටයුතු කරන්නේ කියන ගැටලුව සහ ප්‍රශ්නය ඔබට මට තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට විසඳුම ලබා දෙන්නට මාත් එක්ක ඉන්න වසන්ත කොහොමද කාය වර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමෙන් පස්සේ හෝ පෙර අපි සූදානම් විය යුතු ආකාරය මේ සඳහා අපිට ලැබිලා තියෙනවා දැනට ලබන 11 වෙනිදා සිට ඉන්ද්‍රනීතිය සමග අපි වැඩ කරමු කියන මාතෘකාව යටතේ සේවා ස්ථානවල COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම් සහ ප්‍රචාර දැක්වීම සඳහා මේ මාර්ගෝපදේශය කියන එක ඒක වෙලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් මේක තමයි තියෙන්නේ. ඒකවල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට දන්නලා තියෙනවා කාය වර්ධන මධ්‍යස්ථාන විතරක් නෙමෙයි සෑම ආයතනයක්ම විවෘත කිරීමේදී කොහොමද ඒක කරන්න කියන කාරණා. ඇත්තටම කිව්වා වගේ මේකට අපි පෙර සූදානම්ක් තියෙන්න ඕනේ. ඉතින් මේක විතරක් ඉස්සල්ලා කොහොමද කරන්නේ? හැම තැනකටම වගේ අපි දන්න තවක ආයතන දීර්ඝ කාලයක් වසර තියෙන්නේ. ඒකින්ද ඊගෙන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉස්සල්ලාම අපේ සලස්මක් තියෙන්න ඕනේ. අපි කොහොමද මේ මධ්‍යස්ථානයට ආරම්භ කරුවට පස්සේ අපේ මේ COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කරන්න මේක දායක වෙන්නේ කොහොමද කියන්නේ. විශේෂයෙන්ම මේකෙදී අපි කාවද මේකට ගෙන්න ගන්න, කාවද අපිට ගෙන්න ගන්න නැත්තේ. ඒ වගේම අපිට මේකෙදී කොහොමද එන්න පුළුවන් බලපෑම ව්‍යාප්තිය සම්බන්ධයෙන් පිළිබඳව සලස්මක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ අපි කරන මේ කටයුතු මේ එක ආයතන තුල සිදු කරන කටයුතු පිළිබඳව එක්කෙනෙක් ඉන්න ඕනේ මේක සම්පූර්ණ වගකිය යුතු එක්කෙනෙක්. ඒතර අපි ඉස්සෙල්ලා බලුවොත් එහෙම මේක අපි පෙර කරන් කොට ගත්තා මේක ආයතනය ඇතුළත විසවිචාරණය කරන්න. ඒකෙන් රුස්ට් බිම මත පිට අපි කියන්නේ සෝඩියම් හයිපොක්ලොරයිඩ් 0.01 ඒ මාධ්‍යෙන් අරගෙන අපි මේ විසවිචාරණය කරන්න ඕන මේක පටන් ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි මේකට එන අය පිළිබඳ දැනුම් දුන්නාට පස්සේ එන අයත් අපි කියන්නේ එකවර අර ඉස්සල්ලා වගේ චමෝට වෙන්න නෙමෙයි අපි මේක පුළුවන් තරම් ඉඩකඩ තියෙන විදිහට හැමෝටම අපිට පුළුවන් අඩි සාමාන්‍යයෙන් කියන්නේ දෙන්නෙක් අතර දුර අඩි 6ක් වුණු තියාගන්න කියලා. ඒ අනුව අපි තියෙන යන්ත්‍රෝපකරණ මැෂින්
යනාදී විස්තරගත කරලා ඒ අනුව ඉන්න පුළුවන් අය තමයි තෝරගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ එද්දිත් අපි ඒගොල්ලෝ ඉන අපොයින්ට්මන්ට් එකක් නැත්නම් එහෙම දැනුම් දීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ ආවට පස්සේ විශේෂයෙන්ම ඉස්සල්ලාම කරන්න තියෙන්නේ කොහොමද අපි යරෝ මෙතනදී බාරගත්තේ ඉස්සල්ලාම බලන්න ඕනේ අපි ඒගොල්ලන්ගේ උෂ්ණත්වය. අපි මේ COVID-19 කියන මේක ඉස්සල්ලාම අනුරාධපුර රෝගලක්ෂණ එකක් තමයි මේ උන්නතියනද කියලා බලන එක. ඒ සඳහා අපිට උෂ්ණත්ව මානය පාවිච්චි කරලා හැමෝගෙම උෂ්ණත්වය පරීක්ෂා කරන්න ඕනේ. ඒක පරීක්ෂා කරලා අපි ඒක සඳහන් කරන්න ඕනේ. මම කියවල මේක එක්කෙනෙක් මේක බාර ඉන්නවා නම් එයාට උපදෙස් දෙන්න ඕනේ. එන අයගේ නම ලිපිනය සහ දුරකථන අංකය සහ එදා ආපේලේ ඉඳන් ආපේලා උෂ්ණත්වය කීයද කියලා. සාමාන්‍ය අපි කියන්නේ සෙල්සියස් අංශක 37ට වඩා අඩුයි තමයි. සාමාන්‍ය ආවර්ත මීටර වඩා වැඩි කෙනෙක් විනාඩි 10ක් 15ක් කියලා ආපස්සට පරීක්ෂා කරනවා අඩුලා තියෙනවද කියලා. එතකොට ඒ වගේ කෙනෙක් නැත්නම් රෝග ලක්ෂණ පෙන්වන කෙනෙක් වෛද්‍යන අපේ ඒ වගේ අය මේකෙදී අපි මේ ආයතනය පාවිච්චි කරන්න සුදුසු අය නෙමෙයි. ඒක ඉස්සලා උෂ්ණත්වය පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම එද්දිම ඒගොල්ලන්ට අපි ඇතුළත සහ පිටත තියෙන පෘෂ්ඨ වලින් අපිට විස බීජ නැත්තම් මේ වෛරස් එක අරගෙන යන්න පුළුවන්. ඒකින්ද පුළුවන් තරම් අඩුම දේවල් අරගෙන එන්න කියලා තමයි අපි උපදෙස් දෙන්න ඕනේ. එතකොට අපි මේක ඇතුළතදී පාවිච්චි කරන පාවාහන වෙනවා එළියේදී මහාමග පාවිච්චි කරන පාවාහන වෙනවා අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේක ඇතුළට වෙනම පාවාහන පාවිච්චි කරන්න ඕනේ. එළියේදී ඒවා එළියම තියලා ඉන්න තනක් සූදානම් කරන්න ඕනේ. ඒකම ඇතුළේ දැනම තියෙන්න ඕනේ අත් සෝදා ගැනීමේ පහසුකම්. සමන්සා අධ්‍යාත්ම සෝදා ගැනීම පහසුකම් තියෙන්න ඕනේ. ඊට අමතරව hand drops නැත්නම් sanitizer විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම හැම කෙනෙක්ම මුඛාවරණය හොලදින්න ඕනේ. ඒ වගේම gloves. ඒකත් අනිවාර්යයෙන් කරන්න ඕනේ හැම කෙනාටම. ඊට පස්සේ අඩි 3 සීමාව නැත්නම් ඒ පරතරය තියාගෙන තමයි අපි හැමතිස්සෙම මේ වැඩ කටයුතු කරන්න ඕනේ මේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා ඊට පස්සේ විශේෂ දේ තමයි මේකේ පාවිච්චි කරන යන්ත්‍ර එක්කෙනෙක් පාවිච්චි කරලා පස්සේ ආපහු සැනිටයිස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා 70% ඇල්කොහොල් ද්‍රාවණයකින් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ වගේම අර මම කිව්වේ කරා මේක පටන් ගන්න ඉස්සරලා පුෂ්ඨය නැත්තම් බිම බීජාණුහරණය විස බීජාණුහරණය කෙරුවා වගේම දවසකට 4 වරක්වත් විස බීජාණුහරණය කරන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ මේකදී දවසකට පැය කිහිපයක් තමයි සිද්ධ කරන්නේ. ඒකෝට අපිට පුළුවන් සෙෂන් දෙකකට වගේ එනවා නම් පටන් ගන්න ඉස්සරලා ඊට පස්සේ ආයෙ පටන් ගන්න ඉස්සරලා පස්සේ වගේ කාලවල පොඩි මේ විස බීජ හරණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ පාවිච්චි කරන වැසිකිලි තියනවා නම් ඒවා දවසකට 4 වරක්වත් පිරිසිදු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ මන්තුව අරගෙන එන දේවල් සාමාන්‍ය තුවා වගේ දේවල් එක එක්කෙනාට වෙන වෙනම තියෙන්න ඕන. විශේෂයෙන්ම පොදුවේ පාවිච්චි කරන කිසිම දෙයක් මේක ඇතුළේ පාවිච්චි කරන්න එපා කියන එක තමයි අපි දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම ආවට පස්සේ එක එක්කෙනා අපි දන්නා මහා සුනාමියක් කියලා කතා බහ කරනවා. ඒ කතා බහ දැනට කරන එක නවත්තන්න ඕනේ. ඒ වගේම දුරකථන ආදිය මේක ඇතුළේදී පාවිච්චි කරන එක විශේෂයෙන් මේ කාලේදී තහනම් බව ඒගොල්ලන්ට උපදෙස් ලබා දෙන්න ඕනේ. ආයෙත් කියන්නේ මේ පාවිච්චි කරන උපකරණ විශේෂයෙන්ම එක්කෙනෙක් පාවිච්චි කරලා පස්සේ නැවතත් විස බීජ ආහාරණය කරන්න ඕනේ. එතකොට හදිසියවත් කාට හරි අසනීප තත්ත්වයක් වගේ දෙයක් තිබුණොත් ඒකට මොකද්ද කරන්න කියන එකත් අපි ඒකට දැනුම් දෙන්න ඕනේ. ඒකට ඒ වගේ කෙනෙක් ඉන්නවත් තියාගන්න තැනක් සූදානම් කරලා තියාගන්න අවශ්‍ය වෙනවා. ඒකෙදි වෛද්‍යතුමා ආයෙත් කියයි 13 කතා කරලා ප්‍රදේශ ලබා ගන්න ඕනේ. එතකොට මේ ටික තමයි මම තාමත් කෙටියෙන් කිව්වේ. මේක පටන් ගන්න ඉස්සෙල්ලා සහ පටන් ගත්තට පස්සේ අපි මොනවද කරන්න ඕනේ කියන ටික. මේක මේ වගේ ආයතනයකට හැම ආයතනයකටම පොදු දෙයක්. විශේෂයෙන්ම
මේ වගේ විශාල ආයතනයක් සහ කුඩා ආයතන කියන්නත් පුළුවන්. ඒ හැම ආයතනයකටම වර කියන මූලික දේවල් හැමතැනම එකම විදියට තියෙන්න ඕනේ. අර කෙනෙක් පත් කරන්න ඕනේ හැමතිස්සෙම මේක සිද්ධ වෙනවද කියලා ඒක අධීක්ෂණය කිරීම සඳහා. බොහොම ස්තුතියි ගරු ලක්ෂ්මන් වසන්ත ප්‍රතිතුමනි ඔබගේ කතාවෙන් අපිට කාර්යාලය මධ්‍යස්ථානයේ හිමිකරුවන්ට මෙන්න උපදේශකයන්ට වඩා විශාල කරුණු සම්භාරයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. නුදුරු අනාගතයේදී ඕපන් නැත්නම් විවෘත වෙන කාර්යාලය මධ්‍යස්ථානවලට කොහොමද අපි ඒ කාර්යාලය මධ්‍යස්ථානයේ සූදානම් කරන්නේ සහ සමාජිකයන් ඇතුළු පුහුණුකරුවන් කොහොමද සූදානම් වෙන්නේ කියන එක සම්බන්ධව බොහොම පැහැදිලිව එතුමා ඉදිරිපත් කළා. ඉතින් තවත් සමාජයේ පැතිර යන ගොසිප් එකක් තියෙනවා. ඒ තමයි ගොඩක් කට්ටිය බය වෙනවා සහ බය වෙලා තියෙනවා. COVID-19 නැත්නම් අපි කොරෝනා වෛරස් කියන වෛරසය දහඩියෙන් බෝ වෙනවයි කියලා. නැත්නම් අපි කියනවා මේ ස්වෙට් වලින් නැත්නම් දහඩියෙන් මේක ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් කමක් තියෙනවද කියලා. ඉතින් වෛද්‍යතුමනි මේ සම්බන්ධව ඔබට පුළුවන් නම් විද්‍යානුකූල ප්‍රවේශයක් දෙන්න අපිට ගොඩක් වටිනවා. හිමල් අතටම කොරෝනා වෛරසය කතා කරා වගේ මේක කියන සූසන වෛරසය. දැන් සෑහෙන කාලයක් තිස්සේ මම දන්නේ සති ගාණක් මාස ගාණක් අපි කොරෝනා වෛරසය ගැන ගොඩාක් දැනුම් සම්භාරයක් විවිධ ආකාරයෙන් අපි එකතු කරගත්තා. දැන් ගොඩාක් වීඩියෝස් බලනවා සමාජ මාධ්‍යවල හැම වෙලේම ඉන්න මුළු විදවසක් හැමෝම ගෙදර ඉන්නේ. ඉතින් ඒ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෝ එහෙම නැත්නම් ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉන්න නැති අය හැමෝම මේ අවස්ථාවේ මම දන්නේ අපි දැනුම් දීලා තියෙන ගෙදරටලා තමන්ගේ ආරක්ෂාව වැඩිපුර තහවුරු කරගන්න එක. මොකද එළියට ගමන් කරන එක ඇත්තට මේ අවස්ථාව දානවා. මොකද මේ වෛරසය අපි කියනවා phase 1 phase 2 phase 3 කියලා එක ආදිය වලින් එක එක රටවල් පවතිනවා. ඉතින් මේ අවස්ථාවේ දකින්න දෙයක් තමයි ලංකාවේ මේ කමියුනිටි ස්ප්‍රෙඩ් කියන එක. කියන්නේ සමාජ දැන් පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. අපි දකින හැමදාම අලුතෙන් ඒ දවස්වල අලුත් රෝගීන් එක්කින ඉඳන් වාර්තාවන නම් දැන් 20 ගණන් 30 ගණන් නිකම් වැඩි සංඛ්‍යාවක් වාර්තාවෙන් පවතිනවා. ඉතින් ඒ කියන්නේ මේක සමාජයේ තියෙනවා. මේ වෛරසය සමාජයේ තියෙනවා මේක පැතිරලා තියෙන්නේ. ඉතින් අපි හැම වෙලෙම يعني සැක කරන්න ඕන අපිට හැම පුද්ගලයෙක්ම කොරෝනා ආසන්න රෝගී කියලා. මේ අවස්ථාවේ මේ වැඩසටහන කරන්න කලින් අපි අතන මෙතන පැමිණියෙත් ඒ අවධානය අරගෙන ඒ වගේ මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අපි ඒ වගේ අපි අවශ්‍ය කරන දුර මේන්ටේන් කරගෙන. ඉතින් අපි දැන් හිතන්න ඕන මේ වෛරසයත් එක්ක අපි කොහොමද සමාජයේ වගකීම් ගන්න පුද්ගලයන් හැටියට කොහොමද මේ වෛරසයත් එක්ක ජීවත් වෙන්නේ කියලා. ඉතින් වෛරසය සම්බන්ධ තියෙන දැනුම සහ මේ සමාජයේ රජයේ ඉන්න තියෙන ක්‍රියාමාර්ගයන් දැනුවත් වෙන්නේ තමයි අපි මේ සමාජයේ දැක්ක ඉස්සරහට කටයුතු කරන්න යන වෙලාව තියෙන්නේ. ඉතින් ඔබනේ ප්‍රශ්නට මට පැහැදිලිව විස්තර දෙනවා නම් දහඩියම මේක බෝ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වෛරසය කරන්නේ සූසන වෛරසය කැස්සොත් එහෙම නැත්නම් කිවිසුමක් ඒ මාර්ගයෙන් තමයි මේක බෝ වෙන්නේ. නමුත් කාය මාර්ග මධ්‍යස්ථානයේ එහෙම නැත්නම් අපි එක්සර්සයිස් කරන ෆිට්නස් සෙන්ටර් එක වර්ක්අවුට් කරන කෙනෙක් අපි දන්නවා එක පොඩ යාම කරන පටන් ගන්නකොට ඒක මහන්සියලා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේ අපිට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අපිට සමානව පොඩි කැස්සක් සමහරවිට ඉන්ටර්වියුවම අපි විවිධ බලවල් උස්සනකොට එහෙම නැත්නම් විවිධ high intensity workouts කරනකොට ගොඩක් වෙලාවට අපිට කැස්ස සහ අපිට අර ආයාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමක් අපි සිද්ධ කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කොරෝනා වෛරසය අපි ගමන් කරලා තියෙන රමාජන අපේ සෞඛ්‍යපරිශතුමා සමාජයේ කිව්වාගේ සාමාන්‍යයෙන් මීටර එක දුරකින් තමයි අපි ඉන්නේ කියලා කියන්නේ. මොකද මේ වෛරසය කැස්සක් කිව්මක් කියලා ගොඩක් වෙලාවට පැතිරුණා. එතනින් එහාට අපිට ඒක ආග්‍රහණය වීම වළක්වන්න ශෝෂණය කරලා ඒක අපිට ආග්‍රහණය වීම බලන්න. නමුත් අපි දැකලා තියෙන දත්ත පරිශාත්මක සාමාන්‍ය කිවිසුමක දේ නැත්නම් කැස්සකදී අපේ කෙල බිඳි මීටර 6ක් එහෙම නැත්නම් මීටර 9ක් පවා එක එක පුද්ගලයන්ගේ දේහ ප්‍රමාණය අනුව විසිපීමේ අවදානම තියෙනවා. ඉතින් අපි හැමෝම දන්නවා මේ වෙනකොට කොරෝනා වෛරසය කොවිඩ් වෛරසය රෝග ලක්ෂණ රහිත පැතිරීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒ නිසා අර මම කියපු දේ කියන්නේ ජිම් එකට එන අය නැත්නම් අපේ ව්‍යාපාර ස්ථානට එන හැමෝම අපි කොරෝනා රෝගියෙක් කියලා සැකකරොත් ඇත්තටම අපිට මේකෙන් බේරලා යන්න chance එක තියෙනවා. අපි කියමු දැන් අපිට දාඩිය දාපු පුෂ්ඨ කර අපේ මානසික පොලිස්තුමා කිව්වාගේ අපි පුෂ්ඨේ ක්ලීන් කරනවා අපි පිරිසිදු කරනවා. ඒතර අපි 99% අපිට විශ්වාස කරන්න පුළුවන් මේක ක්ලීන් එන්වයරන්මන්ට් එකක් කියලා. නමුත් සමහර අවස්ථාවල දුවා පාවිච්චි කරනවා. ඒකෝර අපි දාඩිය දානකොට දුන්නකොට අපි සමහරට අපිට නැහැ තියෙන දේ මුණ තියෙන දේ දාඩියත් එක්ක අපි ඉස්සෙල්ලාම සිද්ධ කරනවා. ඒ අවස්ථාවේ මේ දුවාය සමහරට ඒවා හැවිලුණොත් ඒවා අපි අපරික්ෂාකාරී ලෙස එහෙම නැත්නම්
අපි නොදැනුවත්කමින් හරි කුෂ්ඨ මත එහෙම නැත්නම් අපි මැෂින් එක උඩ එහෙම නැත්නම් බිම තැන්පත් කරලා තිබ්බොත් සමහරලාට එතනින් සමහරලාට ඒක පැතිරෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මම හැම වෙලේම කියන්නේ අර ඒ තුවාල පාස්ටුත් ඒක තමන්ගේ බෑග් එකේම තියාගන්න ඕනේ. පාවිච්චි කරනදී ගොඩාක් දාඩි දෙමුත් ඒ තමන්ගේ මම කුෂ්ඨ තමන්ම හොඳට ඒක පිරිසිදු කරගැනීම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් දාඩි වලින් බෝර් නොවුණා සමහරවිට තමන් පාවිච්චි කරන තමන්ගේ විශේෂම තුවාලය එහෙම නැත්නම් බෑග් එක මොකද ඒ දේ තුල අපි ස්පර්ශ කිරීම තුළ ඒක අපිට පැතිරීමේ අවදානමක් තියෙන ඒ නිසා තමයි සමහර වගේ අපි hand gloves පාවිච්චි කිරීම ඒ වගේම මොකවඩව පාවිච්චි කිරීම මේ ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ අපි ඇත්තටම උත්සාහ කරන්නේ මේ වෛරසය පැතිරීම මාර්ග ගන්න. අපිට පුළුවන් අපි ඉක්මනට අපේ ආයතන නේද සැලුන් ස්පා එතකොට කියන කායවර්ධන මධ්‍යස්ථාන පැටියස්ථාන ප්‍රැක්ටිස් අපේ රටේ අපි ඉක්මනටම මේක ෂට් ඩවුන් කරනවා. නමුත් අපිට මේක ඕපන් කරනවා මේක රීಓපන් කරනවා නැවත නියුත් කරනවා අපිට කාලෙ තියෙනවා හිතන්න. අපේ රටේ විතර නෙමෙයි මේක මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නයක් මේක. ඉතින් හැම ජීවෝන් කියන කායවර්ධන මධ්‍යස්ථාන අධිකව කල්පනා කරන අපි මොකද්ද පොදුම වෙනවා මේක ඕපන් කරනවා. අපි ඉක්මනට මේක ඕපන් කරනවා අපි පොඩ්ඩක් පරක් වෙලා බලලා අනිත් ඕපන් කරන විදිය බලලා මේක කරනවා කියන එක සම්බන්ධව හැමෝටම ඉතිරියි. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ හරියාකාරව කොහොමද මේක ඕපන් කරගන්නේ. මොකද අපිට කවුරු හරි මේ ඇඳින් නිදාට ඇවලා අපිට යම් තදුරට අවුරුදු දෙකක් කරලා සාමාන්‍ය ජීවිතේ යොමු වෙන්න බැරුව යනවා. නමුත් ඒ බැරුව ගියා පුළුවන් තරම් හැකිතා අපේ නෝමල් ලයිෆ් එක සාමාන්‍ය දිනචර්යාවට එළඹීම අපේ මානසික සුවයට තමයි වැදගත් වෙනවා. මොකද මේ අවස්ථාව අපි හැමෝම ගියතුරු ඉඳලා අමාරුවෙන් කල්පනා කරගෙන ඉන්නවා. ඉතින් ඒ වෙලාවට සමහරවිට මේක ඇඳින් නීති අතහැරියට පස්සේ අපි නිකන් අර ගල්පඩගත්තු මාර්ගික වගේ වාටම දැන් වල රොක් වෙන්න ගන්නවා කතා කරන්න ගන්නවා. අපේ සිංහල කියන පුරුද්දන් තියෙනවා. සිංහල විතරයි අපි සමහරවිට ලාංකික ඉදිරියේ පුරුද්දන් සමහරවිට අපිට අවදානම නැතු යනවා. සමහරවිට අපිට එක කොරෝනා රෝගියෙක් කිව්වම අපි බය වෙනවා. ඒක කිව්වම තවත් බය වෙනවා. 500 ICU එකට අපිට මේක කාරණා සාමාන්‍ය දින දෙයක් වලට පත් වෙනවා. ඒ අවදාන අපි ගන්න හොඳ නැහැ. මොකද අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි දන්නවා කොච්චර අපි දේවල් දකිනවා දිනපතාම මේ රෝගීන්ගේ අවදානම සම්බන්ධ. ඉතින් අපේ දරුවෝ තුනක් පිරිසක් ඇස්සත් වෙනවා අපි කොච්චර බය වෙනවද? අපි මොකක් පිරිසක් ඇතුළත කොච්චර බය වෙනවද? ඉතින් මේ අවස්ථාවේ හැමෝගෙම ඉඳී මට කොරෝනාද කියන එක. ඉතින් මේ අවස්ථාවේ අපි හැමෝලෙම උත්සාහ කරනවා අපි එළියට ගියොත් එළියේ තියෙන වෛරසය අපි ඇතුළට නොගෙන අපේ ඇඟේ තියෙන වෛරසය අපි සමහර රෝග ලක්ෂණ පහළ නොවුණා වෙන කෙනෙකුට ඒක හොයන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අවධානම අරගෙන ඒ වගකීමෙන් කටයුතු කිරීමයි මේ අවස්ථාවේ අවශ්‍යයි. ඔව් බොහොම ස්තුතියි ඉතාමත් වටිනා අදහසක් ඉදිරිපත් කරා. ඒ වගේම තමයි ඔබට තියෙන කුකුස දැන් නැති වෙන්න නැති තමයි මේ දහඩියෙන් වෛරසයේ බොහෝ ප්‍රවණතාවයක් තියෙනවද නැද්ද කියන එක. ඉතින් අපි හැම වෙලේම වෛද්‍යතුමන්ගේ විදිහට හිතන්න ඕන අපේ අතරේ COVID-19 වැළඳුණු රෝගියෙක් ඉන්නවාය කියලා. එතකොට තමයි අපි හැම වෙලේම ආරක්ෂා වෙන්න පටන් ගන්නේ. නැත්නම් අර වෛද්‍යතුමා කියපු විදිහට ආරක්ෂාව අපේ නිදෙන්න පුළුවන්. අපි නැවතත් අපි අර back to normal අපි කියනවා නැවතත් අපි හිටපු රුටින් එකටම අපි යෑමේ හැකියාවක් නැහැ එකවර. අපි බොහොම හිමින් තමයි කරන්නේ. මොකද මේක ග්ලෝබල් පැන්ඩමික් එකක්. නැත්නම් මේක විශ්වීය වසංගතයක්. ඒක තමයි අපි ගෝලීය වසංගතයක් කියලා තමයි අපි මේක කියන්නේ. මේක ලංකාවට හෝ දකුණු ආසියාතික රටවලට විතරක් බලපාන වෛරසයක් නෙවෙයි. ඉතින් ඩෙන්ගු මැලේරියා වසංගත වලට වඩා තරමක් බියවිය යුතු කාරණයක් වෙන එක තමයි COVID-19 කියන වෛරසය ඉතා හෙමින් සහ ඉතා වේගයෙන් පැතිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි හැම වෙලේම කියන්නේ පරිස්සම් ඉන්න. ඒ වගේම කායවර්ධන මධ්‍යස්ථානයේ විවෘත කරපු ගමන්ම ડોક્ટર වෛද්‍යතුමා කියපු විදිහට ගාලා කඩාගත්තා වගේ කායවර්ධන මධ්‍යස්ථානවල පිරෙන්න එපා. ආදරයෙන් ඉල්ලා සිටිනවා සියලුම ජිම් හිමිකරුවන් සහ පුහුණුකරුවන්ට කිසියම් ක්‍රමානුකූල ක්‍රමවේදයකට මුණ ඇතුළට ගැනීමේ පිළිවෙලක් සකස් කරන්නයි කියලා. අපි ඊළඟට හැදෙනවා පොහොර ලක්ෂ්මන් සර්ගෙන් කවුරුද? මේ තවත් ගැටලුවක් තියෙනවා කායවර්ධන මධ්‍යස්ථාන හිමිකරුවන්ට සහ සමාජිකයන්ට. දැන් ඔය කියන විදිහට අපි ෆ්ලෝස් ඩිස්ඉන්ෆෙක්ෂන් කරන්න අවශ්‍යයි. ඒ වගේම ටෙම්පරේචර් එක චෙක් කරන්න ඕන. සමහර ක්‍රිමිනල්ස් විශේෂයෙන් මේ සඳහා ස්ටාෆ් එකක් ඉන්නවා. ක්ලීනින් ස්ටාෆ් එකක් හෝ මේන්ටනන්ස් ස්ටාෆ් එකක් ඉන්නවා. නමුත් 80%ක් 90%ක්ම කායවර්ධන මධ්‍යස්ථානවල ඒ තරම් ස්ටෑන්ඩඩ් එකක් නැහැ. මේ කියන ක්‍රියාවලිය කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ පුහුණුකරුවාට මේ සඳහා යොමු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම අහන්න කැමතියි විශේෂයෙන් දෙයක් තියෙනවද ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ට දිය යුතු මේ දේවල් මේ විදිහට සෞඛ්‍යමත් විදිහට කරන්න අවශ්‍යයි කියන කාරණා.
ඒකෙදී අපි කියන්නේ අපි සාමාන්‍යයෙන් එතන පුහුණු කරුට සිද්ධ වෙනවා යම්කිසි උපකාරයක්. පුහුණු වෙන අයට ඒකට ඒගොල්ලෝ ළඟට වෙනදාසෙ ගියානම් එහෙම උදව් කරන්න දැන් අර මීටරේ පාරතල තියාගන්න නින්ද ඒක උන්තර අවම කරන්න නැත්නම් නැති කරන්න තාවනේ. අනිත්‍ය වලිකරණය වල කරන්න ළඟට අර මීටරේ පාරතල තියාගන්න. ඒ වගේම ඒගොල්ලන්ට එන වෙලාවක් අර ඉස්සෙල්ලා කිව්වා වගේම වෙලාවක් තියාගන්න ඒ ෂෙඩියුල් එකක් තියාගෙන ඒ ආය විතරක් ගෙන්නන්න. අනිත් එක හොඳ ආලෝක වාතාවරණයක් ඒක ලබා ගන්න. ජනේන්ද්‍රවල හොඳට කරලා තියන්න. උගක් කලාවට ජනෙල් දොරවල් හැන්ඩල් වගේ දේවල් ඇතුල් වෙන්න තියෙනවා නම් ඒවා අතින් අල්ලද්දී ආපහු විසවිජ දෙන්න විසවිජාරණය කරන්න වෙනවා. ඒකින්ද හැමතිස්සෙම ඒවා අරලා තියෙනවා අපිට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒවා පුළුවන් තරම් අවබෝධ කරගන්න ඒ වගේ දේවල් තියෙනවා නම් ඉස්සෙල්ලා කිව්වා විසවිජාරණය කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒගොල්ලන්ට වුණු කරුන්ටත් මේකට අරගොල්ලන්ට වගේම ඔක්කොම පාවිච්චි කරන්න ඕන සේම් ප්‍රිකෝෂන් ඔක්කොම ගන්න. ඒ වගේම ගෙදර ගියාට පස්සේ අරගෙන ආපු දේවල් පුළුවන් නම් එළියෙන් තියලා ඒ වොෂ් එකක් දාගෙන තමයි අතුරට යන්න ඕනේ. විශේෂයෙන්ම සපත් පාවන්න වගේ දේවල් එළියෙන් තියලා යන්න. එතකොට අර දාන ග්ලව්ස් මාස්ක් එක එම නියමිත පරිසරක්‍රමානුකූලව තයාර කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ මේගොල්ලන්ට අර හැමතිස්සෙම වගේ විනාඩි 20කට සැරයක් වගේ පුළුවන් නම් හෑන්ඩ් රබ් එකේ සැනිටයිස් එක අත විසුදු කරගන්න අවශ්‍ය වෙනවා. අර වෙනදා උදව් කරන්න අවශ්‍ය නමුත් මේ අවස්ථාවේ ටිකක් ඒක අඩු වෙනොත් හොඳයි. ඒවා අනිත් එක තමයි ඉස්සෙල්ලා කියපු අනිත් හැම දේවල්ම ඒගොල්ලන්ට අදාළ වෙනවා. බොහෝ ස්තුතියි. ඒ විදිහට තමයි පුහුණු කරුණු වශයෙන් ඔබත් මමත් වගකිය යුතු පුරවැසියෙක් විදිහට කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වා ගත යුත්තේ. ඉතින් මම නැවතත් කරනවා වෛද්‍යතුමා වෙත වෛද්‍යතුමනි ශ්‍රී ලංකාවේ කායවර්ධන මධ්‍යස්ථාන වලින් 25%ක් 30%ක්ම වායු සමීකරණය කරන ලද කායවර්ධන මධ්‍යස්ථාන. ඉතින් මේ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරුවන්ට පොඩි ගැටලුවක් තියෙනවා වෛද්‍යතුමනි. මේ වෛරසය වැළඳුණු කෙනෙක් හෝ නැත්නම් අපි කියන සාමාන්‍ය කෙනෙක් මේකට මේ බියක් තියෙනවා. වෛරසය එයා කන්ඩිෂන් නැත්නම් වායු සමීකරණය කරපු කුටීරයක් තුළ සර්කියුලේට් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එහෙමනම් අපි ගත යුත්තේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද? ඔව්. මම හොඳ ප්‍රශ්නයක්. මම මේ වෙලේ ඇත්තටම කෙටි විග්‍රහයක් දෙන්න. ඒක තමයි පර්සනලි මම පෞද්ගලිකව විශ්වාස කරන දේ තමයි අර හොඳට වාතාශ්‍රයේ තියෙන තැනක වෛරසය වඳන් තියෙන අවදානම් අඩුයි කියන්නේ. කියන්නේ හොඳට වෙල් වෙන්ටිලේටඩ් ප්ලේස් එකක්. කියන්නේ හොඳට channel එකක් අපේ සෞඛ්‍ය පරීක්ෂකතුමායි සඳහන් කරා. ඒ තමයි මේ හොඳ නිරාවරණය වෙච්ච තැන. අපි අතන ස්වයං නිරෝධායනක ලක් වෙන්න කියලා කියන්නේ කොහොම වාතාශ්‍රයේ තියෙන හොඳ වෙල් වෙන්ටිලේටඩ් තැනක තමයි කියන්නේ. උලංගෙන channel වෙච්ච මම දැකින් තවත් දෙයක් තමයි එහෙම කිව්වගේ ගොඩක් ජිම් වල ගොඩක් කායවර්ධන මධ්‍යස්ථානයක ෆිට්නස් සෙන්ටර්ස් ඇත්තටම ගොඩක් ඉඳ දින තැන නෙමෙයි. එහෙම නැත්නම් සමහර වෙලාවල වහලා පොඩි නැත්නම් ජනල් අඩුයි ඒකට ගියාම ඒ නිසා AC දාන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේ AC පාවිච්චි කරන එක අඩු උෂ්ණත්වයකට ගේන එක ඇත්තටම එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද වෙන්ටිලේෂන් එක අඩු වෙන නිසා ඒ නිසා ඇත්තටම අවදානමක් තියෙනවා. නමුත් ඕපන් එන්වයරන්මන්ට් එකේ තියෙන ජිම් එකේ කියන්නේ ඇත්තටම ජනම හොඳලා ඉන්න පුළුවන් හොඳ වාතාශ්‍රය තියෙන ඒ වගේ තැනක ඇත්තටම අවදානම අඩුයි. මේ සමය අවස්ථාවේ AC පාවිච්චි කරන එක එච්චරම නුවණපු කාරණාවක් නෙමෙයි. මොකද අපි මෙවෙලේ ඇත්තටම මේ නීති අධ්‍යයනයට පස්සේ අපිට මොකද මිනිස් කොමාරම වගේ ඇත්තටම වකීමෙන් ඇසිරෙනවා. විජේ මහත්තයා දුන්න ස්ටෙප්ස් කීපයක් කොහොමද මේ කරන්න ඕනේ කියලා අර කිව්වාගේ ඉන්දියාවේ පොදු දාගෙන එක එල්ලේ කරවල අපි සැනිටයිසේෂන් එක තාම වොෂ් කරගෙන ඉවස් තමයි සතුට දාගෙන ග්ලව්ස් දාගෙන මාස්ක් දාගෙන ඇවිත් ගියාම කරන්න තු ඉන්ස්ට්‍රක්ටර් දුර තියාගෙන අපි ඉන්ස්ට්‍රක්ටර් රූමකට හැන්දලා යන්න තු එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ටර් ළඟ ඉන්නකොට ළඟට ගිහින් දේවල් උඩා ළඟට ගිහින් දේවල් අහන්න තු තමන්ගේ chance එකකට කමිෂන් එක ගාවට යන්න තු තමා කරන්න තු තමන්ගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්න තු ඇත්තටම සමහර වෙලාවට මැෂින්ස් ගොඩාක් එක තැන් වල එකට එක තියෙන එක ළඟ එක තියෙන මේ අවස්ථාවේ අපි මැෂින් එක පාවිච්චි කරාම නම් දුර තියාගෙන සමහර මැෂින් දෙකක් අතර තියෙන දුර අඩු වීම නිසා ඇත්තටම අපි අවදානම් ලක් වෙනවා. කොච්චර
සර්ෆස් ක්ලීන් කරලා මොකද රුෂ් මොචරේ ක්ලීන් කරලා සමහරවිට මැෂින් එකේ ඉන්න ගමන් හයියෙන් ආස්වාස් ප්‍රාස්වාස් කරනකොට ඉස්සරහින් මැෂින් එකේ එක්කනට ඒ ආස්වාස් ප්‍රාස්වාස් යන අතර මේක තමන්ගේ වර්කින් එක හැරෙනවා. ඉතින් මේ අවස්ථාවේ AC එක පාවිච්චි කරන්නේ නැතුව අතනම ඕපන් කරලා විවෘත ඒ දේවල් කරන්න පුළුවන් නම් ගෙවසෙන සංඛ්‍යාව අතනම අඩු කරන්න පුළුවන් නම් ඒක අවස්ථාවක ගෙවසෙන සංඛ්‍යාව අඩු කරන්න පුළුවන් නම් අර මම කිව්වා එක එක අපි සිස්ටම් පාවිච්චි කරන්න පුළුවන්. අපිට ටයිම් ෂෙඩියුල් එකක් තමයි අතනම හැමෝම රෙකමෙන්ඩ් කරන්නේ. Google Gmail හරි අතනම ඒගොල්ලෝ බහලා තිබ්බත් ඒගොල්ලෝ අතනම ප්ලෑන් කරගෙන මේ අවස්ථාවේ අපොයින්ට්මන්ට් සිස්ටම් එක. කොහොමද අපිට පුළුවන් 8 ඉඳලා උදේ 8 ඉඳලා එහෙම නැත්නම් 9 වෙනකම් පැයක ෂෙඩියුල් එක. ඒක ෂෙඩියුල් එක දුන්නා මේ පැයට ඇවිල්ලා ඒක වර්ක් ඔෆ් කරලා එළියට යනවා. අර ඒ වගේ තමන්ගේ කාලය සීමා කරගෙන ඉවරලා මොකද මේ අවස්ථාවේ අපි අත්‍තරම සන්තෝෂ වෙන්න ඕන ඇඳින් නීතිය ඇරියොත් ඒ ඇඳින් නීතිය අපි වර්කිමින් පුහුණු වෙනවා. ඉතින් එහෙම නැතුව අපි අතනොමතික ලෙස මේ දේවල් හැසිරෙන්න ගත්තොත් කරන ගත්තොත් මේ කමියුනිටි ස්ප්‍රෙඩ් කියන එක තවත් වැඩිලා මේ ලංකාව ගැන පොඩ්ඩක් ගොඩ ගන්න බැරි තත්ත්වයකට අපි වත් වෙනවා. ඒ නිසා අපි බොහොම අවධානයෙන් කටයුතු කරනවා. හැම එක්කෙනාම තමන්ට දැනුමක් නැති කුඩා පරිමාණ මහා පරිමාණ හෝ ඒ කියන්නේ ඇත්තටම මාධ්‍ය සෞඛ්‍ය පරීක්ෂකතුමා හෝ අපි වුණා හම්බෙලා අපිට ඇත්තටම පෞද්ගලික ගුණ අපිට දෙන්න ලබා දෙන්න පුළුවන්. මොකද සමහරවිට අපිට මේ වීඩියෝ එක කරන්න පුළුවන් දේ සීමා සහිත වෙන්න පුළුවන්. ඒ සමහරවිට අපිට ඕන නම් විජුවල් ඉස්සර ලබා ගන්න කොහොමද මේක කරන්න මොනවද අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද අපිට දෙන්න පහසුකම් කියලා. ඇත්තටම අපි ඒ වලට බැඳී ඉන්නවා මේ අවස්ථාවේ. ඒ හැමෝටම උදව් කරනවා. බොහොම ස්තුතියි වෛද්‍යවරු. ඉතින් රජයේ සේවකයෙකුගේ කටින් වෙන බොහෝම සංවේදී කතාවක් තමයි තුමා කිව්වේ. මොකද ගොඩාක් අපි මම ඍජුව ඒ සම්බන්ධව කතා කරන්න අකමැති. නමුත් වෛද්‍යතුමා කිව්වා ඒගොල්ලෝ බැඳී සිටිනවා ඔයගොල්ලන්ව ආරක්ෂා කරන්න. ඉතින් අපි ඉගෙන ගන්න ඕන බුද්ධිමත් ජනතාවක් විදිහට අදාළ රටේ නීතියක් තියෙනවා. මේක වසංගත තත්ත්වයක්. ඒ අනුව නීතියට අවනත වෙමින් සෞඛ්‍යමය උපදෙස් භාවිතා කරමින් මෙතුමන්ලාට උදව් කරන එක තමයි මේ වෙලේ අපි කරන්නට අවශ්‍ය. ඉතින් මම නැවතත් ඔයගොල්ලෝ අවසාන ප්‍රශ්නේ පීචයි මහත්මයා අපේ ලක්ෂ්මන් මසන්ත මෙතුමනි මේ සියලුම නීති රීති ඔබ සෞඛ්‍යමය නීති රීති කුඩා පරිමාණ ජිම් සහ මහා පරිමාණ ජිම් ලංකාවේ තියෙන හැම කෙනෙකුටම වළංගුද කියන ප්‍රශ්නේ. ඒකට කියන්න තියෙන්නේ ඇතුළේ තිබුණත් නැත්නම් මහා පරිමාණ කුඩා පරිමාණ වුණත් දැනට අපේ රටේ තියෙන තත්ත්වය අනුව මෙම අපි කියපු සඳහන් කරන දේවල් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශ දීලා තියෙන උපදෙස් හැම කෙනාටම පොදුයි හැමතැනම මේක වළංගු. එකම ප්‍රදේශයක් විතරක් නෙවෙයි හැමෝම මේ දේවල් පිළිපැද්ද අපිට පුළුවන් වෙන ඉතාමත් ඉක්මනට අපේ රට නැවත යථා තත්ත්වයට පත් කරගන්න. ඔබ ස්තුතියි. ඒ වගේම තවත් ප්‍රශ්නයක් යොමු කරනවා ඒත් එක්කම ගෞරව ලක්ෂ්මන් මසන්ත මැතිතුමනි ඇඟිලි නීතිය ලිහිල් කිරීමට ලක්ුණොතින් කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීම නියමිත සෞඛ්‍ය උපදෙස් සහ ආදාළ නීති රීති පවත්වා ගන්නේ කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමේ හැකියාවක් තියෙනවා. දැනට මේ මාර්ගෝපදේශ මංසල පෙන්නපු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශ යටතේ තියෙනවා එක එක ආයතන සමගම ජිම් එක ගැන මතක් කරලා තියෙනවා. ඒකෙදි අර කියපු සාමාන්‍ය කර්මවලට අමතරව විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන දේ එක තමයි මේ පාවිච්චි කරන උපකරණ සෑම පාවිච්චි කරන පස්සේ විස බීජ හරණය කරන්න කියන්නේ. ඒ අනුව ඒකෙන්ම උපදෙස් ලබා දීලා තියෙනවා මේවා විවෘත කරලා 11 වෙනිදා පස්සේ වාර්තා යන්න පුළුවන් කියන කාරණා. බොහොම ස්තුතියි. ඉතින් මෙතනින් එහාට මම හිතන්නේ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරුවන්ට ඒ වගේම උපදේශකයන්ට සහ සමාජිකයන්ට බොහොම සතුටුදායක කරුණක් තියෙනයි තමයි කායවර්ධන මධ්‍යස්ථානය නියමිත සෞඛ්‍ය උරුදු සහ නියමිත සෞඛ්‍ය රීති වලට යටත් අපිට පවත්වාගෙන යාමට හැකියාවක් තියෙනවා කියන එක. ඉතින් මම සියලු දෙනාටම ලංකාවාසී සියලු දෙනාටම ආරාධනා කර සිටින විශේෂයෙන්ම උපදේශකයන්ට සහ කායවර්ධන හිමිකරුවන්ට ඒ වගේම විශේෂ වගකීමක් පැවරී තිබෙනවා සමාජිකයන් වන ඔබට කායවර්ධන මධ්‍යස්ථානය තුල අදාළ නීති රීති වලට අනුගත වෙන්නට කියලා කරන ආදරණීය ඉල්ලීමත් එක්ක මා මේ වීඩියෝයෙන් සමුගන්නවා. ඒ වගේම අපිට අද සම්පත්දායකත්වය ලබා දුණු ගරු ලක්ෂ්මන් වසන්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට ඒ වගේම මේගම මහරෝහලේ වෛද්‍ය නාමල් විජේසිංහ මැතිතුමාට අපිට කොයි වෙලෙත් උදව් කරන
අපි මගේ හෘදයාන්තම ස්තුති පුද කරන සිටිනවා. ඒ වගේම තමයි වීඩියෝ නිම කරන්නට මත්තෙන් මම ඔබට කාරණයක් කියන්න. මේක ඔබටත් මටත් පැවරෙන වගකීමක්. ඉතින් අපි සියලු දෙනාම මේ වගකීම ඉෂ්ට කරන්නට බැඳිලා ඉන්නවා. ඉතින් කායවර්ධන මධ්‍යස්ථානය තුල අපිට පෙර විදිහට බොහොම අල්ලාම සල්ලාපේදීලා බොහොම සතුටු සම්මිතියේදීලා පවත්වාගෙන යන්නට බැරි වෙයි. නමුත් කායවර්ධන මධ්‍යස්ථානයක් තුලින් ඔබටත් මටත් ලබාගත යුතු දේ ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් සියලු දෙනාටම ස්තුතියි. විශේෂයෙන්ම අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙතනට පැමිණලා ඉන්න බොහෝම වැඩ රාජකාරී මැද්දේ මේ රට පත්වලා තියෙන තත්ත්වයත් එක්ක මෙතනට පැමිණි මීගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට ඒ වගේම වෛද්‍ය නාම විජේසිංහ මහත්මයාට මාගේ හෘදයාන්තම ස්තුතිය කරමින් ඔබ දෙපළට මගේ කෘතඥපූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ස්තුතියි. ආයුබෝවන්.